සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. හොඳයි, මේ අවස්ථාවේදී මේ පින්කම බාරගත්තු නාමල් මහත්මයා, නෝන මහත්මිය, දරු දෙපළ ඇතුළු ඒ සියලුම දෙනා තමන්ගේ සිත්වල තියෙන විදිහට අපි උතුම්ම පින්කම සිද්ධ කරන්නට යන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන විදිහට ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට යන්නේ. එනිසා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අර සිතැඟි පරිදි දෙවියන් මෙතනට වැඩම කරත්වා පැමිණෙත්වා කියන ප්‍රාර්ථනාව කරන්න මම දෙවියන්ට ආරාධනා කරනවා. ඇත්ත අහගෙන ඉන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. පූජනීය මහා සංඝයා වහන්සේ, මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි මේ පින්කම් මාලාවේ ඒ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කිරීම සඳහා සූදානම් වන වෙලාව, අපි හැමදාම ඔයත් ධර්ම දේශනා වලට සහභාගී වෙන නිසා අපි වැඩි කාලෙ ගන්නෙ නැහැ. හොඳට මේ බණ අහන්න හිත හදාගෙන මේ කියන ධර්ම කාරණා මට වැටහෙවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න. ඒට හේතුව මොකක්ද? ජීවිතේ කවදා හරි දවසක මේ කියන ධර්ම කාරණාම තමයි පිහිට පිණිස, රැකවරණය පිණිස, ආරක්ෂාව පිණිස පිහිටන්නේ. වෙන කිසිදු දෙයක් ඔබට පිහිටන්නේ නැහැ. ඒ සිතේ රැඳෙන නිසා. පින්වතුනි, අද මේ පින්කම කරන නාමල් මහත්මයා, ඒ වගේම ඒ නයනනෝන මහත්මිය, දරුවන්, ඒ වගේම සාන්ත මහත්මයා ප්‍රදාන ගොඩක් දෙනෙකුගේ නම් මෙතන සඳහන් කළා. මේ අත්ව අපි නිරන්තරයෙන් දකින කතා කරන අය. අපි නාමල් මහත්මියලා, සාන්ත මහත්මියලා කිලෝමීටර ගාණෙන් දුර වුණාට අපි මේ අය සිතෙන් දුර අය නෙමෙයි. නිරන්තරයෙන් අපේ සිත්වල රැඳුණු දායක පිරිසක්. ඒ සහතිකය මේ අවස්ථාව තුලදී දෙන්නට ඕන. ඉතින් මේ බණට හරි ආස කරන, ආගමට දහමට මේ ධර්මය ඉගෙන ගන්න ආස කරන, මේ ධර්ම මාර්ගය පිළිපදින්න කැමති පිරිසක්. ඒවා නිකන් නෙමෙයි කියන්නේ, ඒවට සාධක ඇතුව.
මේ නාමල් මහත්මයා නෝන මහත්මිය අද මේ පින්කම බාර ගන්න අසිරිමත් පින්කමක් කරනවා. අනිත් අයත් සහභාගී වෙලා උදව් උපකාර කරලා පූර්ණ සහයෝගය දීලා තියෙනවා. ඉතින් මේ දෙදෙනා මම මේ අද මේ කියන කාල ප්‍රමාණය අනුව බණ වගේම මේ දෙදෙනා ටෙලිෆෝන් එකෙන් සමහර වෙලාවට කාලය තියනවාද කියලා අහලා අපි විනාඩි 40 45 පැයේ බණ මම මෙහි ඉඳලා එහාට කියනවා. මම දන්නවා විශේෂ දෙයක් මේ දෙදෙනාගේ ටෙලිෆෝන් කෝල් එකක් ගත්තොත් ගන්න තැන එහා පැත්තේ ඉන්නවා කවුද නාමල් මහත්තයා. නෝන එහා පැත්තේ ඉන්නවා. හැමදාම ඉතින් අපි නාමල් මහත්තයත් එක්ක කතා කරලා පැය ගාණක් හරි කතා කරලා එහා පැත්තේ තියෙනකොට තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ කියනවා. මා හිතනවා අපි විශේෂ ධර්ම කාරණා. ඉතින් මේ අද විතරක් නෙමෙයි ඒ ගුණය තියෙනවා. ඒ අර මං කියපු ළඟින් ඉන්න ගුණයත් තියාගෙන ඉන්න ඕනේ. දැන් මෙතන ඉන්න හොඳ ලස්සන පුතෙක් දෙන්නෙක් ඉන්නවා. දැක්කද මං කියපු ගුණේ? කාගේ ගුණයක්ද කිව්වේ? අම්මගේ තාත්තගේ ගුණයක්. ඒ ගුණ අපි ඇති කරගත යුතු දේවල්. ඒක අඹරුවක්ද කිව්වේ ඇත්තක්ද කිව්වේ? ඇත්තන්නේ? හරි. ඒ දෙදෙනා ගැන කියන්න ඕන. ඒ දෙදෙනාත් ඊටාම හිතවත් ස්වාමින් වහන්සේලාට ගරු කරන ධර්ම ඉගෙන ගන්න කැමැති දරු දෙදෙනෙක් බවට පත් වෙලා තිනවා. පොඩි හරි වෙනසක් වුණොත් සමහර වෙලාවට අම්මා හරි තාත්තා හරි කෝල් කරලා නේද? ඇඟේ මොකක් හරි ගහ ගන්න වෙලා ඒ දවස්වල අපි නේද? තර්ක කරලා අවසර ගත්තා. මොකද්ද ටැටූ එකක් එහෙම ගහ ගන්න. ඒවත් කරන්න ඕනේ කියලා මං කියන්නේ. ඕකේ. නේද? වරදක් වෙන්නේ නැහැ. ඕනම දෙයක් හරියට කරොත්. ඉතින් ඒ දවස්වල තාත්තයි අම්මයි මෙන්න මෙහෙම එකක් කරන්න යනවා. හාමුදුරනේ කොහොමද දැන් මේක කොහොමද? ඒ වගේ බලන්න ඒ වගේ හැම දෙයක්ම අහනවා කියන එක තමයි මම කිව්වේ. පින්වතුනි අද මම ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ ඔයත්තු අපි හැමෝම කැමති දෙයක්. ඔයත්තු අපි යම්කිසි මාර්ගයක යන්න ඕන. භික්ෂුන් වහන්සේලා, භික්ෂුණී, උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස මේ තමයි කාලය. මේ කාලේ ඒකට තියෙන්නේ. ඉතින් අද මම මේ ඇඳගෙන ඉන්න චීවරයක් ගිය පාර මේ නාමල් මහත්මයා කටිනේ පූජා කරේ. ඉතින් ඒ චීවර තමයි මම මේ නාමල් මහත්තයා අදත් පූජා ඇඳගෙන මේ ඉන්නේ. මට මතක් වුණා. ඒකෙත් ඒ වගේම කියන්න ඕනේ. ඔයත් ඇඳුම් එහෙම ඇඳගෙන ඉන්නකොට ලස්සන ඇඳුමක් දැක්කහම යාළුවෝ ඉල්ලනව නේද මට ওই ගවුම ටිකක් දෙනවද? බ්ලවුස් එක මට දෙනවද? එහෙම නැත්නම් මාරු කරගෙන අඳිනවනේ. පින්වතුනි මට ඒකත් මතක් වුණා. මං ගිය සැරේ කටින බණ වලට ගිහලා එනකොට ඊට පස්සේ වෙන සැරයක සිවුරක් ඇඳගෙන ගියේ. වෙන කට්ටියක් පූජා කරපුවා. එතන හිටපු පොඩි හාමුදුර කෙනෙක් අනුරුද්ධ හාමුදුරුවෝ සිවුර දෙන්නකෝ මට. හැබැයි ටිකක් ඇඳලා අවුරුද්දක් විතර ඇඳලා පොරවලා මම ඉතින් ඒ වෙලෙම ගලවලා දුන්නා ඒ සිවුර. ඒට හේතුවක් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒවත් දැනගන්න ඕනේ. මේ චීවරය මං හිතන්නේ නාමල් මහත්තයලා වුණත් මේක මස්සවන්න 50000ක් විතර වියදම් කරලා තියෙනවා. ඒ නිසා තමයි ඒක ඉල්ලන්නේ. ඒ නිසා ඒක ඇඳලා අපි සතුටුයි. ඒ වගේ ස්වාමින් වහන්සේලා අතරත් මට මතකයි මම ඒක සිවුරක් ගලවලා තියාගන්න කියලා. ඉතින් බොහොම කරුණාවෙන් මට මතකයි අර බුදුරජාණන් වහන්සේ සිවුරු මාරු කරගත්ත කවුරු එක්කද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එක්ක සිවුරු මාරු කරගත්තා. ඒ සිවුරු ගැන කතාව කියනකොට කියන සිවුරේ තියෙන මට සිලුටු බව. ඒ කාලයට අනුව බුදුරජාණන් වහන්සේට සහැල්ලු සිවුරක් අවශ්‍ය වුණා. ඉතින් මේ කාරණා සිද්ධි එදා විතරක් නෙමේ අදත් හැමතැනම සිද්ධ වෙනවා. පින්වතුනි දැන් මම මේ අද උදෑසන ඉඳලා මම පොඩ්ඩක් එළියේ හිටියේ. එළියේ ඉන්නකොට මමත් එක්ක අපේ මේ අතුල් මහත්මයාත් සහභාගී වුණා. දැන් අපි බොහෝ දුරට මේ රහතන් වහන්සේලා ඉන්නවද නැද්ද කී අපිට සැකයක් තියෙනවනේ. දැන් අපි මං හිටපු අය ඒ අයට එහෙම සැක නැහැ. ඒ අය දැන් මේ බණ කියන යාලා ආශ්‍රය කරන අය ගැඹුරින් අධ්‍යයනය කරලා එයාලා මේ
ධානයකට පත්විච්ච හාමුදුරුවෝ කියලා අපිට කියනවා නම කියලා දැනට ඉන්න හාමුදුරුවෝගේ නම් කියලා එයා රහත් වෙලා සුවරියා රහත් වෙලා කියලා කවුද මේ පිළි අරන් තියෙන්නේ විදේශිකයෝ. ඉතින් මේක විදේශිකයෝ කියලා මට කියන්න බෑ අපි ලෝකයේ ඇවිදිනකොට මේක අපේ දහමක් නෙමෙයි. බෞද්ධ කියලා කොට මේක අපේ නෙමෙයි. මේක විශ්වීය දහමක්. අපිට විතරක් අදාළ නෑ. අපි විතරක් නෙමෙයි බෞද්ධයෝ. මේ ලෝකේ ඉන්නවා. ඉතින් අද මට මේ ධර්ම දේශනාව අද මං උදෑසන කරපු ප්‍රෝග්‍රෑම් එකම කිව්වොත් ඒ තරම් ලස්සනට කියන්න පුළුවන් මං මේ මිනිස්සුන්ගේ දැකපු ගුණාංග. නේද? ඉතින් මම එක සිද්ධියක් කියන්නම්. දැන් වැඩසටහන ඉවර වුණා. වැඩසටහන ඉවර වෙලා බලන්න අසිරිමත් සිද්ධිය. අද ගියා මේ පාක් එකේ තියෙන අසාමාන්‍ය ගස් තුනක්. අසාමාන්‍ය ගස් තුනක් මහ විශාල ගස් තුනක්. වැඩසටහන ඉවරලා මේ මිනිස්සයා මේ ඇමරිකන් ජාතිකයෙක් ඉතින් මෙහා අවුරුදු 30ක් 40ක් ඉන්න කෙනෙක් කියනවා රෙවරන් අපි දැන් යන් අර ගස් තුන ගාවට. අපි මෙන්ටලි හිතමු ඒ ගස් තුන හොඳට ලස්සනට තියෙන ගස් තුනක් හදලා කවුරු හරි මොකක් හරි විශේෂ දෙයකට හිටවලා තියෙන ගස් තුන මේ පාක් එකේ ඒ ගස් තුන විතරක් කියන්නේ මහා විශාල ගස් තුනක්. මේ ගස් තුන දැන් මේ අය හිතන්න මොකද්ද මේ ගස් තුන කියලා? බුද්ධ ධම්ම සංඝ. යා කියනවා මම නේචර් එකට ගොඩක් ආසයි. මේකම තමයි ධහම කියලා කියන්නේ. එහෙම නැතුව ජීවිතෙන් පිට බුද්ධ ධම්මත් ආයි පන්සලට ආපුවාම විතරක් බුද්ධ ධම්මවත් කියලා නැහැ. ඉන්නේ කොතනද? ඉන්න තැන. තමන්ගේ සිත තුළ බුද්ධාලම්බන ප්‍රීතිය, ධම්මාලම්බන ප්‍රීතිය, ආර්ය මහා සංඝාලම්බන ප්‍රීතිය ඇති කරගන්න පුළුවන් නම් යාලට කවදාක්වත් වරදින්නේ. ඒ තමයි සත්‍යතාවය. ඉතින් මම මේ අවස්ථාවේදී අත්තන්ට ධර්ම දේශනාවක් පවත්වනවා. සරලව මම කියලා දෙනවා. ගිය සැරේ මම අහුවා ප්‍රශ්නයක්. ඔයත් කවුද මෙතෙන්ට එක්කන් ආවේ? උත්තර ලැබුණා මහත්මයා. මම උත්තරේ කියලා දුන්නා. නාමල් මහත්මයාත් අද එහෙ ඉඳලා මෙහාට නෝන එක්කන් ආවේ කවුද පුතා එක්කන් ආවලා? වෙන කවුරුවත් නෙමෙයි. හිත නේද එක්කන් ආවේ. හිත නේද මේක කරපන් කියලා කිව්වේ නම් කවුද මෙතෙන්ට අද එක්කන් ආවේ? හිත. මගට එනකොට බෑ කියලා හිතුණා නම් ඒ බෑ කියලා කියන්නේ කවුද? මට බෑ උකට යන්න. පොඩි හාමයා වචන උමාරුවක් වුණා නම් යනවා යන්න කියලා එහෙම අපි ගමන් ගිහිල්ලා ආය ආපහු යන වෙලාව තියෙනවනේ. ඉල දින ඕනේ තරම් ජීවිතේ. ආපස්සේ ඔහෙට යන ඕන යනවා මං එන්නේ නැහැ. ආපහු යනවා අපි. තරහා ගියාම අපි යනවා. එහෙනම් කවුද එවන්නේත් ආපහු යවන්නේත් කවුද? සිතනේ. එහෙනම් උත්පාදනය කරන්නේත් කවුද? ආයේ නැවත මැරිලා ආයෙ උත්පාදනය කරන්නේත් කවුද? මොකද්ද? සිත තමයි. එහෙනම් එදාට මං අද කැලලක් එකතු කරනවා මේ සිතේ තමයි තියෙන්නේ ඔබේ සාර්ථකත්වයක් ඔබේ අසාර්ථකත්වයක්. තරුණයි හොඳට හිතා ගන්න. සාර්ථක වුණහමත් තමන්ගේ සිත නිසා තමයි සාර්ථක වෙන්නේ. අසාර්ථක වුණහමත් කාටවත් මුකුත් කියන්න යන්න එපා. හැම පැත්තකින්ම අසාර්ථක වුණාම කවුරු නිසාද අසාර්ථක වුනේ? සිතේ තමයි සාර්ථකත්වය සහ අසාර්ථකත්වය කියන දෙක රැඳිලා තියෙන්නේ. ඒ වගේම තමයි අද මේ ධර්ම දේශනාවේදී මම ඔබට තවත් කාරණයක් පැහැදිලි කරනවා. මේ පොයින්ට් කරලා මම පැහැදිලි කරන්නේ සමරියක් හැටියට. අපි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ එහෙනම් බුද්ධත්වයට පත් කළේ මොකක්ද? බුදු වුණේ මොකක්ද බුදුරජාණන් වහන්සේගේ? මේ 80 මහා ශ්‍රාවකයන්ගේ වෙනස් වුණේ මොකද්ද? සිත. ඇහැවත්, කනවත්, කටවත්, අත්වත්, කකුල්වත් නෙමෙයි වෙනස් වුණේ. ඒ තිබුණු දේවල් ඒවම තමයි මේ 80 මහා ශ්‍රාවකයන්. වෙනස් වුණේ මොකද්ද? රහත් වෙනවා කියලා කියන්නේ නම් මොකද්ද රහත් වෙන්නේ? සිත තියෙන ස්වභාවය. උත්තරීතර ස්වභාවයටපත් වෙනවා නිකෙලස් දෙයක් බවට පත් වෙනවා. ඒක කවුරු ගාවත් තියෙන රහත් වෙන දේ. ඒකත් තියෙන්නේ සිත. එහෙනම් බුදුරජාණන් වහන්සේ බුදු කලේ කවුද? සිත. බුදුරජාණන් වහන්සේට බුදු වෙන්නට හේතු වුණේ මොකක්ද?
බුදුගලේ මොකද්ද සිත? බුදුන් හේතුනේ මොකද්ද? එහෙනම් ඒක අදාළ පාඩම මොකද්ද? ඔයත් අපි ඔක්කොම විඳින දේ මොකද්ද? යාට හොඳ අමීකෝ කෙනෙක් වුණා කවුද? දුක. යාට හොඳ යහළුවෙක් වුණා කවුද? දුක. දුක නොතිබුණා නම් එයාද බුදු වෙයිද? එයා බුදු වුණයින් පස්සේ ආපහු කිව්වා කොහොමද මම බුදු වුණේ කියලා. මෙන්න පාර. මොකක්ද ඒකේ තියෙන පාරේ? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය. එහෙනම් ඒ අතහැර නැතුව තිබුණ එක මොකක්ද? දුක නිසා තමයි. දුකට උත්තරයක් කිව්වා. ඒ උත්තරේ තමයි අපි මේ අද ප්‍රායෝගිකව පුහුණු කරන්නේ. එහෙනම් අපි ගාවත් තියෙන්නේ මොකද්ද නිතරම? එහෙනම් සැපද හොඳම අමීකෝ? දුකද හොඳම අමීකෝ? ගෑනු අය අමීක කියලා දාගන්න. කවුද? සැපද හොඳම යාළුවා? දුකද හොඳම යාළුවා? කියන්න. දුකනේ. ඇයි? සැපෙන් ඉස්සරහට ගියාම ඒක විඳිනකන් ආය යහුවෙන්නේ එන්න එකේ ඉන්නව කවුද? දුක බලාගෙන ඉන්නවා. කවදාවත් සැපක් සදාතනික නැහැ. සැපක් සදාතනික නැහැ. එහෙනම් අනිත් දවසේ ඇවිල්ලා කියන්න ස්වාමින් වහන්සේ අපි පටන් ගත්ත සැප මේ විදියට කෙලවුරුනාද? කෙලවුරුන්නේ නැහැ. එහෙනම් සැප නෙමෙයි ලෝකේ විශ්වාස කරන්න ඕනේ දේ. ඇයි? සැප නැති වුණු ගමන් වැටෙනවා කාට? දුකට වැටෙනවා. කවුද තමන් අත නොහැර ඉන්න එකම දේ? දුක. ඒ දුක තේරුම් ගත්තා නම් එහෙනම් බුදුරජාණන් වහන්සේට හොඳම කෙනා බුදු කෙනා වෙන්න පස්සෙන් හිටපු කෙනා කවුද? එහෙනම් ඒ දුකට උත්තරයක් තමයි අත නොහැර තිබුණා. අවසානෙට අතහැරියා මොකද්ද? දුක තුනී කළා. මේ අසිරිමත් පින්කම් දවස්වල ඔයත් හැමෝම දුක් විඳින අය. ඇයි? විවිධ හේතු නිසා. ඒ දුක මං වර්ගීකරණයක් කළොත් ඔයත් යම් කිසි දෙයක් දැන් සැපයි කියලා ගන්න හැම දෙයකම අවසාන ඉලක්කය මොකද්ද? අවසාන තැන මොකද්ද? මං හිතන්නේ නවල් මහත්තයාට හොඳට අත්දැකීම් තියෙනවා. අපි ඔයත් එක්ක කතා කරනවා. එක වචනයක් ප්‍රසිද්ධයි සබ්බම් පහය ගමනීය. සැප මූලික කරන සියල්ලම දාලා යන්න වෙනවා නම් හැමදාම ළඟ ඉඳගෙන නැකිටපන් කියලා කියන්නේ කවුද? ඇත්ත නැකිටවන්නේ කවුද? දුකයි ඇත්ත නැකිටවන්නේ. ප්‍රශ්නයක් අහපුවාම ප්‍රශ්නේ ඇතුලේ තියෙන මොකක්ද? දුක තියෙන, වේදනාව තියෙන. ආයි ප්‍රශ්නෙත් එක්කම වැළලෙනවා නම් එම් වැළලෙන අය ඕන තරම් ඉන්නවනේ. ඒ වුණාට නැකිටින්න ඕන. වැළලෙන්න හොඳ නැහැ. අවබෝධය ඇති කරගෙන දුක යාළුවෙක් කියලා හිතුනහම අද ඉඳලා දුක් කෙනකොට ඒ දුක කවුද? මේ බණ ඇහුවයින් පස්සේ ඕනෑම වේදනාවක් ආපුවාම දැන් ධාරණය කරගන්න හිතේ මොකද්ද? මෙයා මංගාවට ආවේ මාව නැකිටවන්න. පුතු නැගිටින්නේ වැටි ඇවිදින මගේ පුංචි පුතා. නැගිට්ටේ කොහොමද අපි? වැටි අපි නැගිට්ටේ. එහෙනම් මනසක් මොකද්ද මේ කරන්නේ? වැටි ආය මනස මොකද කරන්නේ? ආය මනස නැගිටිනවා.
මේ දහම හරියටම ඉගෙන ගත්තොත් ඔයත් හැම කෙනෙක්ම යම් කිසි ප්‍රමාණයකින් වැටෙන්නේ නැතුව නැගිටලාම ඉන්න පුළුවන්. හැබැයි ඒකට ශක්තියක් ඕන. දැන් මම මෙතන ප්‍රශ්නයක් ඇහුවොත් කවුද හිතලා තියන්නේ කවද්ද හිතලා තියන්නේ මට නිවන් දකින්න ඕනේ කියලා? ඇත්තට මෙතන ඉන්න එක්කෙනෙක් දෙන්නේ මම දන්නවා. හැබැයි ඒක බොරු කරන්න බෑ කාටවත්. ඒ දැනුම් කෙනා අපිට හොඳට හඳුනා ගන්න පුළුවන්. අද මම මේ බණ කියනකොට හිතලා බලන්න මට ඇත්තටම මේ ධර්මතාවයේ තේරුම් ගන්න අවශ්‍යතාවයක් ඇත්තටම තියනවාද කියලා. කවදා හරි දවසක ඇත්තටම ඇති වුණොත් ඔයත් මනසින් සියල්ල අතහරින්න. දැන් අතහැරලා තියෙන්නේ නෑ. නම් මට කියන්න පුළුවන් අතහැරලා නෑ කියලා. යම් කිසි දවසක ඒ වුණාට මේක තේරෙනවා කවදා හරි දවසක. එතකොට මගේ පුතා, මගේ දුව, මගේ සල්ලි, මගේ වාහන මේ මොකුත් නැතුව යනවා. මේක ආධ්‍යාත්මික දියුණු වුණාම එතෙන්ට ආපුවම ඇති වෙන සිතිවිල්ල මම කියන්නේ මගේ පුතා දැන් කියනවානේ මගේ පුතාගේ වැඩේ ඉවර කරන්න ඕනේ, දුවගේ වැඩේ ඉවර කරන්න ඕනේ කියලා. ඒකට අපි දන්නවා මොකද්ද තාම එතෙන්ට ඇවිල්ලා නැහැ කියලා. හැබැයි ඔයත් ඒක අවබෝධ වුණු දවසට ආය අපි ඉස්සරහා ඇවිල්ලා කියන්නේ කවදා. අත්තු දැකලා ඇති සමහරක් ඉන්නවා තරුණ කපල් මහාන වෙනවා. හොඳ රටවල වල අයත් ගිහලා මහාන වෙනවා. ඒක තැනක් තියෙනවා. එයාට ඉන්න තිබුණානේ එහෙනම්. එතකොට දෙන්නම සාකච්ඡා කරගත්තා. ඇත්තටම අන්න එතන ඒක සාමාන්‍ය තත්ත්වයට මට යාගේ හිත හරියටම කියන්න බෑ. අපි අනුමාන වශයෙන් කියනවා තරුණ යුවලවල් දෙන්නම ජීවිතේ කැප කරලා මම දැක්කා ගිය පහුගිය දවස්වල ටිකක් රැලි වලට ගියා වගේ දැක්කා තරුණ අය. මේ හොඳ රස්සා කරන හොඳ ජීවිත ගත කරන අය සම්පූර්ණයෙන් අතහරින අන්න අතහැරපු දවස. එහෙනම් අපි මේ අය හැබැයි ඒක අතහැරලා නැහැ. ඒ වුණාට මම මේ ධර්මතාවයේ කියනකොට gedara කුස්සියේ වැඩ කරනකොට අතහැරලා වැඩ කරන්න පුළුවන්. ස්වාමි පුරුෂයා භාර්යාව දෙකන එකට ඉන්නකොට ළමයි හදාගෙන ඉන්නකොට අතහැරලා ජීවත් වෙන්න පුළුවන්. ඒ ඔබ හිතන අතහැරීම නෙමෙයි. ඒක ධර්මාවබෝධය ඇතිවීම තුලින් අතහරින ස්වභාවයක්. හැබැයි දරුවා ළඟ ඉන්නවා. ධර්මාවබෝධය තුලින් අතහරින ස්වභාවයක් එනවා පින්වතුනි අසිරිමත් මේවා. ඒවා සිත්වලට දැනෙන්න පටන් ගන්නවා. ඒවා નિરાයාසෙන් හරියටම ඇතිවිච්ච දවසට ආයි කවදාක්වත් හැබැයි හරියට ඇතිවිච්ච දවසට ආයි පින්වතුනි කවදාක්වත් හැරිලා මනසින් හැරිලා බලන්න. අර අතහැරපු දේ මනසින් ආයේ ලබා ගන්න යන්නේ. මේ අසිරිමත් දහම අසිරිමත් දේ හැමෝටම තේරෙන්නේ. ඉතින් මේ අංගුත්තර නිකායේ තියෙනවා පුංචි සූත්‍රයක්. ඇයි තේරෙන්නේ නැත්තේ කියලා. දැන් මම මේ පැහැදිලි කරන්නේ යමක්. මේක තේරෙන්න හොඳ ಗುಣධර්ම රාශියක් අපි තුල පිහිටන්න ඕන. ඒ ಗುಣධර්ම නැත්තම් මේ කියන දේ තේරෙන්නේ නැහැ. ඒතර මං හිතනවා මේ අය ගාව ඒව නැතුව ඇති කියලා. ඒ වුණාට මං සූත්‍රේ කියන්නම්. මං සූත්‍රේ කියපුවාම මං ඔයත්තු ගාව තියනවා කියලා හිතන්නේ නැහැ. ඒ වුණාට මං සූත්‍රේ කියන්නම්. ඒතකොට තියෙනවා නම් කවුද දැනගන්න ඕන? නෑ මේ ස්වාමීන් වහන්සේ කියන එක ඇත්ත මං ගාව මේක තියෙනවා. ඒක මොකද හේතුව මං එහෙම කියන්නේ දන්නවද? මේ බණ කියනකොට දැනෙනවා Tamanට මේ බණ නම් කියන්නේ මටමයි. යසිරිමත් දෙයක් මේක. මේ බුහාමුදුරුවෝ බණ කිව්වේ අද මටමයි. මං හිතනවා ඔයත් ගාව මේව නැතු ඇති. මූණවල බලන හරි ප්‍රසන්නයි, ලස්සනයි. මට හිත කියන්න බෑනේ. ඔන්න සූත්‍රේ කියලා තියෙන විදිය. කවුද කිව්වේ මේ සූත්‍රේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ
අංගුත්තර නිකායේ පින්වතුනි මේ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ පංචක නිපාතේ. තතිය සම්මත්ත නියාම සූත්‍රය. තතිය සම්මත්ත නියාම සූත්‍රය නම් චූටි සූත්‍රයක් මම කියන්නේ. මහණෙනි මේකේ උඩින් ලියලා තියෙනවා කොපමණ ධර්මානුකූලව කොපමණ බණ ඇසුවත් ආර්ය තත්වයට නොපැමිණෙන්නේ ඇයි? ආර්ය අනාර්ය ભેදය දන්නවනේ. ආර්ය කියලා කියන්නේ පින්වතුනි ඒකත් සිතෙන් වෙන දෙයක්. කයින් වෙන දෙයක් නෙමෙයි. මොකද්ද? මනස තමයි අනාර්ය. පුදුන් ධර්මාවබෝධයේ යම්කිසි මට්ටමකට ආපුවන් පස්සේ එයා ආර්ය වෙනවා. එහෙනම් අපි කොච්චර බණ ඇහුවත් ඇයි අපිට ආර්ය තත්වයටපත් වෙන්න බැරි කියන එක කියනවා. සවැත් නුවරදී කියන්නේ. මහණෙනි පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සද්ධර්මය අසන්නේ නමුත් කුසල් දහම් තුල ආර්ය මාර්ගයට බැස ගන්නට අසමර්ථ වෙයි. කොච්චර බණ ඇහුවත් මේකේ භික්ෂුව කියලා කියන්නේ දැන් මෙතන උනත් ඉන්නේ කවුද ඉස්සරහම? භික්ෂුන් වහන්සේලා ඉන්නේ නේද? ඒකයි මේ භික්ෂුව කියලා කියන්නේ. කියන්නේ ඒ භික්ෂුවට බණ කියනකොට ඔය ඉන්න එකයි මේ භික්ෂුව මූලික කරගෙන හැම වෙලාවෙම කියන්නේ. පස් කරුණකින් යුක්තව ඒ භික්ෂුව කොච්චර බණ ඇහුවා එයා කවදාකවත් ආර්ය තත්වයටපත් වෙන්නේ නැහැ. يعني කාටද මේ කියන්නේ? රජවරු, මැතිවරු, ඇමතිවරු, බුදුහාම මේ සවැත් නුවර ජේතවනාරාමේ කවුද පූජා කරේ? අනේ පිටිසිතුමා. ඉතින් අනේ පිටිසිතුමාගේ කියනකොට මේවා දැන් අනේ පිටිසිතුමාලා ඉස්සරහා ඉඳගෙන ඉන්නවා. විසාකා දේවියලා, සුමනා, මල්ලිකාලා මේ ඔක්කොම මේ අහන වෙලාවේ. ඉතින් ආර්ය මාර්ගයට ඇයි එන්නේ නැත්තේ? කරුණු පහක් නිසා ආර්ය මාර්ගයට එන්නේ. පළවෙනි කාරණේ ආර්ය මාර්ගයට එන්නේ උසස් තත්වයට පත් වෙන්නේ නැත්තේ. අපි ප්‍රතඥන නම් ප්‍රතඥන භවෙන් උසස් බවට එන්නේ නැත්තේ. ප්‍රතඥන භවෙන් උසස් තැන ප්‍රතඥනත් සිත උසස් බවට පත් වෙන්නේ. ආර්ය තත්වයට පත් වෙන්නේ මොකන්ද? ආර්ය තත්වයටත් පත් වෙන්නේ හිත. මොකක් කොහොමද කරන්නේ? මේ කියන දේවල් අහලා මේ ප්‍රතඥන තියෙන සිත අපි කම්බියාර වෙනස් කරගන්නවා. කොහොමද? ආර්ය තත්වයටපත් වෙනවා. හරියට අහපුවාම ඒක ස්වභාවික ඒ තත්ත්වයට අපිපත් වෙනවා. අපි ඒක වෙන්නේ කොහොමද? ස්වභාවිකව. ස්වභාවිකව අපිට ඒ කියන ආර්ය තත්ත්වයටපත් වෙන්න පුළුවන්. පළවෙනි කාරණය තමයි එක ඇති ಗುಣ මකමින් හෙවත් ಗುಣ මකු බව ඇති කරගෙන ධර්මය ශ්‍රවණය කිරීම. ಗುಣ මකනවා කියලා කියන්නේ මොකක්ද? ಗುಣ මකුකම කියන්නේ මොකක්ද? අංක 1. ಗುಣ මකුවා කියලා කියනවා නේද අපි දැන් වෙලාන්නේ. මම ඒක ඉස්සල්ලාම කිව්වේ මම මෙතන කවුරුත් ಗುಣ මකුවා කියලා කියන්නේ. හැබැයි සූත්‍රයේ තියෙනවා. ಗುಣ මකුවා සූත්‍රයේ කියනකොට තේරෙනවා Tamanට මොකද්ද මේ කියන්නේ කියලා. ಗುಣ මකුවා කියලා කියන්නේ කාටද? වචන දෙක ಗುಣ මකුණා නෙමෙයි. ඈ? ಗುಣ මකුණා නෙමෙයි මොකද්ද? ಗುಣ මකුවා. ගුණය මකනවා. කවුරු විසින්ද මකා ගන්න? තමාගේ තියෙන ගුණය තමා විසින්ම මකා ගන්නවා. එයාට කියනවා අපි කවුද? ගුණ මකුවා කියලා. තමන්ගේ ගුණ තමා විසින්ම නැති කර ගන්නවා. තමන්ගේ දැන් තියෙන ගුණ. දැන් බණ අහන්නේ මොකටද? ගුණ මකුවෙක් වෙන්නද සත්පුරුෂයෙක් වෙන්නද? අංක 1 බණ පොතේ හැම සූත්‍රවලදීම කියලා තියෙනවා ආර්ය මාර්ගයේදී අංක 1ට වෙන්න ඕන මොකද්ද? බණ ඇසීම නෙමෙයි. කවුද වෙන්න ඕන? සත්පුරුෂයෙක් වෙන්න ඕන. එනතන අපිට බණ අහගෙන ගිහිල්ලා බණ වලින් ඉස්සරහට යන්න පුළුවන් නේ. බණ වලින් ඉස්සරහට යන්න ඉස්සලාම වෙන්න ඕනේ කවුද? එහෙනම් දැන් මෙතන මේ කියන්නේ කවුද? සත්පුරුෂයෙක් වෙන්න ඕන. ඒ වගේම තමයි සත්පුරුෂයෙක් වෙන්න බෑ කාටද? ගුණ මකුවන්න. බණ අතුසන් ගුණ මකුව හම්බෙලා නැති අය. හම්බෙලා නැද්ද? හම්බෙලා තියෙනවා. එහෙනම් එයා ඉඳ ගන්නවලු බණ අහන්න. අපි පොඩි හරි ගුණයක් තියාගෙන ඉඳ ගන්නවා කියන්නකො බණ අහන්න.
හැබැයි හිත දෙන්නේ නැහැ බණ අහන්න. ඇයි? විවිධ අගුණ සිටිවිලි හිතේ දරාගෙන මම වෙලාව නැහැ මේක එකින් එක පැහැදිලි කරන්න. විවිධ අගුණ සිටිවිලි හිතේ තියාගෙන තමයි ඉඳගන්නේ කොහෙන්ද? බණ කියන ඉස්සරහින්. එක්කෝ බණට බයිනවා. එක්කෝ බණ කියන හාමුදුරුවන්ට ඕක කියන්නේ මොනවද? ඇයි ඉඳගෙන ඉන්නේ? කවදාවත් එවැනි සිතිවිල්ලක් ආපුවාම එයා ඉස්සරහට නෙමෙයි යන්නේ කවුද? එයා දන්නේ නැහැ තමන් ඉඳගෙන ඉඳලා පහලට යන්නේ කවුද? අගුණ මිනිහෙක් වෙනවා අර තියෙන ಗುಣ ටිකක් නැති කර ගන්නවා ඉස්සරහට ඇවිල්ලා ඉඳගෙන. දැන් තේරෙනවා බරපතලකම. එහෙනම් කවුරු ඉස්සරහ සීට් වල කොච්චරයි ඉඳගෙන ඉන්නවද නේද? එහෙනම් දැන් අපි ඉඳ ගන්න ඕනේ කොහොමද? තියෙන ಗುಣ තව වැඩි වෙන්න. තියෙන අගුණ තව අඩු වෙන්න. එහෙම චේතනාවක් පහළ කරගත්තොත් මේ අර විදිහේ චේතනාව පහළ කරගෙන මට දැන් මේක වීදුරුවකට දාපු වතුර කණ්ණාඩියක් වගේ මේ කාලේ ගත්ත මට පැහැදිලි කරන්න කවුද මොකද කරන්නේ කාටද බැරි කාටද පුළුවන් පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි අර කෙනා අර විදියට සිතිවිලි පහළ කරගත්තාම නැති කරගන්නේ කාගේ ගුණද? බණ කියන හාමුදුරන්ගේ ගුණද? තමන්ගේ ගුණ තමා විසින් නැති කරගන්න. බලන්න මේක දැන් අපි හිතන්නේ එහෙම ඉඳගෙන දැන් එතන ඉඳගෙන අහකලා එයා හිතන්නේ කාගේ ගුණ නැති කරන්නද? එක්කෝ බණේ තියෙන தත්ත්වේ නැති කරන්න. එක්කෝ බණ කියන හාමුදුරන්ගේ தත්ත්වේ නැති කරන්න. එක්කෝ නැත්තම් පූජාවක් කරන කෙනෙකුගේ தත්ත්වේ නැති කරන්න. එහෙම නැත්තම් එයා ඉඳගෙන ඉන්නවා ඒකේ විරුද්ධ පැත්ත. එයා එතන ඉඳලා හිතාගෙන ඉන්නවා කවුරු නැති වෙයි කියලාද? එයා හිතන දේ ඉස්සරහින් වෙයි කියලා. ඒ වුණාට එයා එතන ඉඳලා කරගෙන තියෙන මොකක්ද? තමන් නැති කරගෙන තියෙන්නේ. තමන්ගේ ගුණ නැති කරගෙන තියෙන්නේ. නම් ඉන්න තැන්වල හිතනකොට ඉන්න තැන්වල ඉඳලා පිටට හිතනකොට පිට ගැන හිතනකොට මොකද්ද වෙන්නේ? ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්, වෛරය වෙන්න පුළුවන්, ක්‍රෝධය වෙන්න පුළුවන්, මානය වෙන්න පුළුවන්, පරිගැනීම වෙන්න පුළුවන්, කුඩුකුකම වෙන්න පුළුවන්. උද්දච්ච කවුද නැති වෙන්නේ? හැබැයි ඒක කරන්න හිතෙනවනේ. අර හොඳ දෙයට වඩා ඉතා ඉක්මනින් කරන්න හිතෙන්නේ මොනවද? එහෙනම් එයා එතන ඉඳලා ඒක කරනකොට හිතනවා නැති වෙන්නේ කවුද? අර මිනිහ අර විදියයි කියලා හිතපුවාම අර හිතනවා අරයට තමයි ඒක එහෙම වෙන්නේ කියලා. ඒ වෙන්නලා තියෙන්නේ කාටද? තමන්ගේ ගුණයයි නැතුව. එහෙම ඉඳගත්තාම මේ කියන සී සද්ධර්මයේ පිංගුතුනි තේරෙන්නේ නැහැ. අපි ආශ්‍රය කරන්නේ නමල් මහත්තයා. අපි නගර කීයක යනවද නේ? අද්දකින් කොච්චර තියෙනවද? පිංගුතුනි ලස්සන කෙනෙක් වෙන්න. රූපෙන් නෙමෙයි. සිතෙන් ලස්සන. මිනිස්සු ඇවිල්ලා කියන්නේ ඔයාගේ ඇස් ලස්සනයි. ඔයාගේ කන ලස්සනයි. ඔයාගේ කට ලස්සනයි. ඔයාගේ මූණ ලස්සනයි. ඔයාගේ හිනාව ලස්සනයි කියලා දන්න මිනිස්සුත් කියනවා. නොදන්න මිනිස්සුත් කියනවා. දෙවියොත් කියනවා. බ්‍රහ්මයොත් කියනවා. දෙවියන්ගෙන් කියව ගන්න පුළුවන්. අමනුෂ්‍යයොත් ඇවිල්ලා ප්‍රිය වෙනවා කවුරු දිහාද? ගුණ තියෙන කෙනා ගාවට එනවා. කවුද? අමනුෂ්‍යයෝ පවා ප්‍රිය කරනවා කාටද? මේක ප්‍රායෝගිකව ඔප්පු කරන්න. පුළුවන් තරම් ගුණවත් වෙන්න නැද්ද කියලා බලන්න. සත්‍යයි. ස්ථිරයි. ඔබේ හිතේ තියෙන දේ ඔබේ පසින්දුරන්ගෙන් එළියට එනවාම ඒව දකින්න කවුද? ඔබින් පිට ඉන්න පෙනෙන නොපෙනෙන බලවේග සියල්ලම දැකලා ඔබට දැනෙන්න ගන්නවා මම මෙන්න මේ නිසා තමයි මට මේවා පිහිටන්නේ කියලා හිතෙනවා. එයා දැනගත්තාම එතකොට ආය අර අතන ඉඳගන්නේ ඉස්සලා හිටපු ගත්ත චේතනාවෙන්ද තව වැඩියෙන් චේතනාවකින්. එයා ආය කැමති නම මොකටද? එයා ඊට පස්සේ හොයන්න පටන් ගන්නවා. එකක් ඉවරලා මදි
මට තව එකකට යන්න ඕන. මට තව එකක් කරන්න ඕන. මට තව එකක් කරන්න වෙනවා. පින්වතුනි, ධර්ම මාර්ගයේ හැදෙන්නේ අන්න එවැනි සිතිවිල්ලක් පාලුණාම එයාට ත්‍රිවිසුද්ධ විචින්සද පාදුවාද මිලානෝද කියලා නෑ. ඒ හොයන කෙනා ජීවිතේ හැමදාම අර සියල්ල අතෑරලා ඒ හරි දේ කතා කරන තැන හරි දේ කියලා දෙන තැනට නිහඬව නිස්කලංකව ඇවිල්ලා වාඩි වෙන්න. හිතලා බලන්න ටිකක්. වාඩි වෙන හැමෝම එසේ නොවන බව ආර්යයන් වහන්සේලාට වැටහෙනවා. දෙවෙනි කාරණේ දොස් නගන සිත් ඇතිව දොස් සෙවීමට ඇවිල්ලා ඉඳ ගන්නවා බණ අහනවා. බණ කියපුවාම බණ විතරක් නෙමෙයි. ඔබට සත්පුරුෂයෙක් හොඳ දේ කියලා දෙනවා. දැන් බෝධුරට මේ මනස ගැන විග්‍රහ කරන්න ගියාම පින්වතුනි මේක ඇත්තටම තියෙනවා. මේකේ වචනයක් තියෙන. වචනේ තමයි මේ විග්‍රහ කරන්න අරපයි. මොකක්ද දන්නවද මේ වචනේ තේරුම? යමෙක් උපාරම්භ විත්තතා යමෙක් උපාරම්භ විත්තතා නම් ක්ලේශ ධර්මයට අසු වූහොත්. මොකද්ද වචනේ? උපාරම්භ විත්තතා තියෙනවා. විත්තතා කියලා ක්ලේශ ධර්මයක් තියෙනවා. කොහෙද තියෙන්නේ ඒක? ආගතංගේ සිතේ තියෙන. මම ඒක කියන මොකද්ද ඒ ක්ලේශ ධර්මයේ කියලා. මෙන්න මේ ක්ලේශ ධර්මයේ නිසා තමයි මේවා වෙන්නේ. උපාරම්භ විත්තතා නම් ක්ලේශ ධර්මයට හසු වූහොත් නිතරම අනුන් කරන හොඳ වැඩවලට සහ අනුන්ට චෝදනා කිරීමටම පුරුදු වූ අයෙක් වන්නේය. උපාරම්මන විත්තතා කියන ක්ලේශ ධර්මයේ සිතේ තියෙනවා නම් කවුරු හොඳ කළා කවුරු හොඳ දේ කළා කවදාක්වත් එයාගේ සිතිවිල්ලක් පහළ වෙන්නේ නැහැ ඒ කරන දේ හොඳයි කියලා. මොකද්ද මේ தත්ත්වයටපත් වෙන්න දෙන්නේ නැතුව අහුරුපු සිතිවිල්ල එන ක්ලේශ ධර්ම. උපාරම්භන විත්තතා කවදාක්වත් එයාට නැකිටින්න දෙන්නේ නැහැ. නිතරම පෙනෙන්නේ අනුන්ගේ වරදක්මය විනා තමන්ගේ වැරදි ගැන නම් නොසිතයි. ඒකට වහනවා මොකද්ද? උපාරම්භන විත්තතා කියන ක්ලේශ ධර්මයට තමන්ව වහනවා. තමන්ගේ අගුණ සම්පූර්ණයෙන්ම වහලා දාන. දැන් එහෙනම් අයින් කරන්න. මොකක්ද දැන් අයින් කරන්න ඕන? අද මොකක්ද අයින් කරන්න ඕන? අන්න එහෙනම් ඒ වැහිලා තියෙන එක දැන් ඒකෙන් අනිත් පැත්තට උපාරම්භන විත්තතා තියෙනවා නම් මොකද වෙන්නේ? තමන් හැම වෙලාවෙම වහලා තියෙන්නේ. පින්වතුනි ඇත්තටම මේවා නිකන් අපි බෝතලයක මුඩිය වැවුවා වගේ අපි වහලා තියෙන්නේ. අරින්න ඕනේ. දැන් මම මේ මොකද්ද කරන්නේ? දැන් මම මේ මුඩිය හරිනවා. වාගෙන ඉන්නේ යක්ෂයෝ භූතයෝක ඇතුලේ ඉන්නේ බෝතලේ ඇතුලේ. ගිහිල්ලා දාන්න ඕන කොහාටද? මුහුදේ ආයෙ එන්න බැරි වෙන්නේ. ඕවා තමයි ලක්ෂ 5 6 දීලා කළා මට භූතෙක් වැහිලා ඉන්නවා. කොහෙද භූතයා වැහිලා ඉන්නේ? ආරක ඇතුලේ. අර තල්ලි වලට අර මිනිහෙන් මොකද කරන්නේ? ඕවා ඔක්කොම බරු. මම මේ හරිනවා මොකද්ද? භූතය මං අයින් කරනවා. ඒ කරලා එයාලා සල්ලි අරගෙන කියලා මොකද්ද? මම මේක ගිහින් දාන්න ඕන කොහාටද? මහා මුහුදේ මැදට. ආයෙ ටික කාලයක් ගියාම මේක ඉවර නෑ. එහෙනම් ඔයා මොනවා හරි කරන්න ඇති බෝතලේ මුඩිය හරි අරින්න ඇති ආයෙ ඇවිල්ලා බැරින්න. ඉන්නතුනි එක භූතයක් කියනවා උපාරම්භන විත්තතා. කොහෙද තියෙන්නේ? දැන් අයින් කරන්නකෝ. එතනන්ත මාත්‍ය. බැයිද? අපිට කරුණාවන්ත වුණොත් අපිට සත්‍යවාදී වුණොත් මොන භූතයකටවත් අපේ මේ සිත තුළ රඳා පවත්වන්න බෑ. කවදාකවත්. හොඳ ශක්තියක් ඇති කරගන්න. කොහෙන්ද මේ ශක්තිය ඇති කරගන්නේ? ධර්මයේ තුලින් තමයි මේ ශක්තිය ඇති කරගන්න පුළුවන්. එතකොට තමන්ගේ වැරදි කවදාකවත් දකින්නේ නැහැ. ධර්මය ඇසුවත් අහන්නේ ජීවිතයට දෙයක් එකතු කර ගැනීමේ අරමුණින් නොවේ. දේශකයන්ගේ හෝ ධර්මයේ යම් දෝෂයක් දැකීමේ අටියෙන්. ධර්මය ඇහුවත් අහන්නේ මොකද්ද? අර සිතිවිල්ල අර ක්ලේශ ධර්මය ආවහලා තියෙන්නේ. මොකවත් කරන්න දෙන්නේ නැහැ. දැන් සමහරක් අය අහනවා ස්වාමීන් වහන්සේ මට කරන්න ඉඩ දෙන්නෙම නැහනේ. කවුරු හරි මං පස්සෙන් ඉන්නවා. කවුරුවත් නැහැ. හිත කවුරුවත් නෙමෙයි පස්සට අදින්නේ.
තමන්ගේ හිත මේ. එතකොට දේශනා කරනවා මෙසේ යම් කිසි කෙනෙක් උපාරම්භ විත්තතා නම් ක්ලේශයට ගොදුරු වූහොත් එවැනි කෙනා කොපමණ බණ ඇහුවත් සී සද්ධර්මයේ සත්‍ය ඇහුවත් කිසි දිනක ආර්යත්වයට නොපැමිණි. කවදාකවත් එයා පැමිණෙන්නේ නැහැ කොහාටද? ඔයත් දැන් ඕනේ ආර්යත්වයට පැමිණෙන්නද නොපැමිණෙන්නද? ගුණමකුවෙක් වෙන්නද හොඳ කෙනෙක් වෙන්නද? එහෙනම් නැති කරන්න මොකද්ද? අර සිතවිලි පහළ වෙන දේ කොයි හරි වෙලාවක ඇති වුණොත් නැති කරන්නේ. පින්මුතුනි, දොස් නගන සිත් ඇතිව දොස් සෙවීමට කිසි දෙයක් අහන්නේ කාගෙන්ද? විශේෂයෙන් මේකේ බණ කියලා තියෙන්නේ මෙතන ධර්මයේ කියලා කියන්නේ ලෝකයේ තියෙන සත්‍ය ඇත්ත. ඔයාලා ඔයත් ඔය ටෙලිෆෝන් වලින් කතා කරන ඔක්කොම තියෙන්නේ ඔක්කොම මොනවද? හොඳ පැත්තට පෙරලා ගත්තොත් මොනවද? බණ. ඔයත් ටෙලිෆෝන් වලින් කතා කරන සියලු දේවල් වචන ඔක්කොම ඒක හොඳ පැත්තට හරවගත්තොත් මොකද්ද? ඒවා බණ වෙනවා. ඇයි? එහා පැත්තේ ඉඳලා කෙනෙක් කාගේ හරි වැරද්දක් කියනවා. එයාට මේ අහගෙන ඉඳලා ගිහිල්ලා කියලා කියනවා අක්කේ, අයියේ, නංගියේ, මල්ලි. ඕක උතනින් අතාරින්න. ඕක වැඩක් නැහැ. ඕකෙන් ඔයත් පිරිහෙනවා, මමත් පිරිහෙනවා. අන්න අර කියපු දේම කවුද හැරෙන්නේ අනිත් පැත්තට? පින්මුතුනි, වික්ෂුව විතරක් නෙමේ බණ කියන්නේ. ඔයත්තන්ට මිනිස්සු හොඳ පැත්තට ගන්න, මිනිසුන්ට මේ සීසත් ධර්මයේ කියලා දෙන්න පුළුවන්. තුන්වෙනි එක, දේශකයන්න් වහන්සේ කියලා දෙන කෙනා සමග ගැටුණු සිතකින් හිතේ හැම වෙලාවෙම තියෙන කහටක් තමා විසින් ඇති කරගෙන වැඩකුත් නැහැ, අඳුරන්නෙත් නැහැ, තමන්ගෙත් නෙමෙයි. ඒ කවදාකවත් එයාගෙන් වැඩක් නැහැ, ආසරයකුත් නැහැ, සම්බන්ධතාවයකුත් නැහැ, ටෙලිෆෝන් කෝල් එකක්වත් දෙන්නේ නැහැ, දුක සැප බලන්නෙත් නැහැ. ඒනට අර අතින් තාවන් පස්සේ යාට අර චේතනාවෙන් වහනවා යා මෙහෙම හිතපන් කියලා. මෙහෙම මෙයන්ින් කියලා කවුද වහන්නේ? උපාරම්මන විත්තතා චේතනාවෙන් එයා නොදන්න දෙයට. දැන් අපි ලෝකේ දැනගෙනද හැමදාම ඔය ටෙලිෆෝන් වලින් කතා කරනවා? ඇත්ත දැනගෙනද කතා කරන්නේ? කවදාවත් දැනගෙන නෙමෙයි නේද? කවදාක බානුවෙන් කපලා අතාරින්න නිකන් මම මේ කිව්වන් පස්සේ මේ උපාරම්මන විත්තතා කියන ක්ලේශ ධර්මයේ ඔලුවට අරගෙන කවුරුහරි ටෙලිෆෝන් එකකින් පැයක් දෙකක් තුනක් කතා කරනවා. කතා කරලා අන්තිමටම සමරියක් ගන්න. ඇත්තට මම මේවට හා හූ කිව්වේ මම දැනගෙනද? කිව්ව කෙනාට වැඩකුත් නැහැ. මට වැඩකුත් නැහැ. අපිට ඒක පෙරලන්නත් බෑ. ඒක වෙනස් කරන්නත් බෑ අපිට. කවුරු හරි කයාවේ ඇඳුමක් අඳගෙන හිටියා. දෙන්නේ කතා වෙනවා බලන්නකෝ ඇඳුම අතනින් කපලා තිබුණා මෙතන කොටයි බාන්න යාට හොඳ නෑ නේ යාට මෙහෙම දරුවොත් ඉන්න ඔච්චර කොට නඳින්න හොඳද? කවදාක කෝල්ලයක් දීලා කිව්වද මේ අක්කි වාගේ ඇඳුම කොටයි ධර්මෙන් කියන්නේ. යා පිරිහුන්නේ නෑ. ටෙලිෆෝන් එකෙන් දෙන්න කතා කරපු දෙන්න උපාරම්භන විත්තතාවලට අහු වුණාද නැද්ද? එහෙම ආවුනොත් කවුද අපි මේකෙන් අයින් කරන්නේ? මේක පින්වතුනි ලස්සන දෙයක්. සත්පුරුෂයන්ට තේරෙන දහමක් මේක. මං ආසයි සාන්ත මාත්‍යා. ඔක්කොම ලස්සන වෙනවාට. අපි ඇතුළුව. මගේ එකම පැතුමයි. හැම කෙනෙක්ම ලස්සන සිත් ඇතිව ජීවත් වෙන්න. කවදාකවත් වරදින්නේ නැහැ. ඔයත් 50න් ප්ලෑන් කරන එක 40න් එක වෙනවා. 50ක් පාස් කරලා ඉන්න අය හිතනවා තව මට අවුරුදු 5කින් විතර මේක කරන්න. ඒ අවුරුදු 5ට කලින් මේක ඉෂ්ට වෙනවා. ඒ කාලේ වුණාම කෝල් එකක් දීලා අපි ජීවතුන් අතර හිටියොත් හාමුදුරුවෝ මට එහෙම කිව්වා. මේ මෑතක මට ලංකාවෙන් කෝල් එකක් ආවා. අඬා කෝල් එක ආවා. ස්වාමීන් වහන්සේ මට ජීවිතේ එපා වෙලා තියෙනවා. අපිට හරියට එහෙම කතා කරනවා. මහත්ය දාලා ගිහිල්ලා ළමයි දෙන්නෙක් ඉන්නවා. කර කියා ගන්න දෙයක් නැහැ. දුෂ්කර පළාතක. එකම දෙයයි කිව්වේ මම. වත්තන්ට කියන දේවල්ම ඔයවා හිතාගෙන
බුදුරජාණන් වහන්සේට අමාරුවෙන් හරි උදේට නැගිටලා වතුර එකක් ගිලම්පස එකක් තියන්න. දැන් මට මා ගිය කොවිඩ් වල මේ කතා කරේ මට දැන් කොවිඩ් ප්‍රශ්නේ නෝ මිනිස්සුන්ට ඇත්තටම ප්‍රශ්නනේ. ගිය කොවිඩ් වලදී කතා කරේ. දැන් ඊයේ පෙරේද මට කෝල් එකක් ආවා. ඉතින් මගේ ෆෝන් එකෙත් නෑ නම්බරේ. මං අහුවා කවුද? ස්වාමීන් වහන්සේට මම මතකද? මම කිව්වා මට නම් මතක නෑ. මතක් කරලා දුන්න මතකද මං ප්‍රශ්නයක් කිව්වා. ඔව්. ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ 80%ක් විතර විසඳුණා. උත්තරේ දුන්නේ කවුද? මොකුත් කිව්වේ නෑ. ඔබ වහන්සේ මට කියලා දුන්න මොකද්ද? දුක් ගැන හිතලා වෛර කරන්නේ නැතුව කාටවත් මුකුත් කරන්නේ නැතුව උදේට වතුර එකක් හරි ගිලම්පස එකක් ස්වාමීන් වහන්සේ මම මෙච්චර දුක් උලගෙන මං ඒ දේ හරියටම කළා. ආයෙ කෝල් එකක් කරන් මට කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මං හොඳ තත්ත්වයක ජීවත් වෙනවා. මට හොඳ වෙන්න උදව් කරේ කවුද? ඔබ වහන්සේ කියපු ක්‍රියාව. පින්වතුනි මේවා නෙමෙයිද ලෝකයේ සුවපත් කරන්නේ? වත්තු කරන්න හරියන්නේ නැද්ද බලන්න. මම ඕනේ තරම් කියලා ඇති. හැමදාම ධර්මයට අදාළ වේ ධර්ම කාරණා ඉස්සරහට එනවා. ඕනේ තරම් හැබැයි හරි හෘද සාක්ෂියෙන් පින්වතුනි කරන්න. ඔබ හිතන දේ අවුරුදු 80ක් 90ක් යන්න කලින් සියල්ල ඉෂ්ට වෙනවා. සියල්ල සඵල වෙනවා. ධර්මාවබෝධය ඇති කරගන්න එහෙම උනයින් පස්සේ මම මේ කියන්නේ ප්‍රායෝගිකව ඇත්තන්ට මම මේ දෙහික අසිරියක් දකින්න නිසා අහන නිසා අර පෞද්ගලික දවස්වල බණ කියලා එළියට යනකොට මට අර එක කෙනෙක් කිව්වා ස්වාමීන් වහන්සේ බණ අහලා ඉවරනකොට මගේ කකුල් දෙකේ ඉඳලා ඔළුව දක්වාම තිබුණු දේ මගේ එළියට ගියා කිව්වා. ඕක තමයි ඔය කියන්නේ. ඕක තමයි ඇත්තටම. මගේ කකුල් දෙකෙන් එළියට මොනවා හරි ගියා වගේ මගේ මේ යටිපතුල් වලින් මගේ ඔළුවෙන් මොනවා හරි ස්වාමීන් වහන්සේ ගියා වගේ. ඇත්ත. ඇයි ඒ? ධර්මයේ ඇතුළට එනකොට මහත්මයා අධර්මය අපෙන් ඇතුළ එළියට යනවා. ඒ තමයි මනසේ අපේ ඇති වෙන අසිරිමත් බව. හතරවෙනි එක. උවමනාවක් නොමැතිව අනුවණකමින් දේශනා කරන කිසි දෙයක් අහන්න එපා. ඒකයි මම ඔයත්තන්ට කියන්නේ ඔයත්තන්ට වඩා මේක ඔයත්තන්ට ඕනේ වෙනවා කියලා කවුද දන්නේ? මම දන්නවා. ඔයත්තන්ට සමහර ලාවට මේ තියෙන චේතනා දැන් අනුරුද්ධාරු බණ පටන් ගන්න යා පයක් විතර අදියෝක මම දන්නවා. ඔයත්තන්ට මේක උවමනාව. ඔයත්තන්ට මේක උවමනාව වෙනවා කියන එක ඔයත්තන්ට වඩා මම දන්නවා. එදාට තේරෙයි අනුරුද්ධාරු දේශනා කළේ මෙන්න මේක කියලා. ඒ වගේම තමයි පස්වෙනි කාරණේ නොදන්නා නමුත් දන්නවා යන හැඟීමෙන් කිසි දෙයක් අහන්න එපා. විශේෂයෙන් බණ අහන්න එපා. කවදාක්වත් මම දන්නවා කියලා අහන්න. පින්වතුනි ඔයත්තන්ට බණ කියනකොට මම මේක ධර්ම කාරණයක් හරියට මම ඉගෙන ගන්නවා. මම මේවා කියලා තියෙන්නේ කොහෙද ලියලා තියෙන්නේ කොහෙද කියලා හොයලා තමයි කියන්නේ. හොයනවා ඒක. මේක ලස්සනට හාමුදුරු කෙනෙක් කියලා තියෙනවද කියලා මම අහනවා. මම අහලා මගේ ඔළුවට ගන්නවා මේක. මම මේ කරන දේ මම මේ කියන්නේ. ඇත්තට මම කියන්නේ මම මේ බණ අහලා මම මගේ කම්පියුටරේට වඳිනවා අනන්තයි. ඇයි? මම මේ කරන දේ කියන්නේ. ඊට අර මිනිස්සු අර ගස් තුනට වැන්දා. මම කම්පියුටරේට වඳිනවා. ඇයි? මට ඒක ඔළුවට ආපුවාම මං වඳිනවා කම්පියුටරේට. කවුරක් කරලා තියනද එහෙම? බලන්න හිතෙන්නේ නැද්ද කියලා. ඒ කියපු හාමුදුරුවෝ ඒක කියන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ධර්ම කාරණයක් හරියට මිනිස්සෙකුගේ හිතට වදින්න ඒක ගලපන්න හරි අමාරුයි. සමහර ධර්ම දේශනා අහලා ඒත් හරියට ගලපන්න බෑ. හරියට ගලපන්න හරි අමාරුයි. එතකොට ඔය ස්වාමින් වහන්සේලා නිවැරදිව ලස්සනට කියනව නේද? කොච්චර ගලපනව ඇද්ද? එහෙම ලේසියකට මේක පිළිටන්නේ කරන්න බෑ පින්වතුනි. හැබැයි පුළුවන්. මේ දේවල් හැමෝටම පිළිටනවා.
අර මං කියපු කාරණා පහ හරියට ධාරණය කරගෙන නිවැරදිව ඒ දේවල් වලට මුහුණ දෙන්න. රජකම බලාපොරොත්තු වෙන අය හරියට කළොත් රජකම හමු වෙනවා ඒකාන්තයි. ඒ කියපුවම ඔය අපේ රජවරු නෙමෙයි. මනසින් රජකමක් වෙනවා මොකද්ද? කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරනවා. ඔබට ඇතිනම් ඔබට ඇති කියලා දැනෙන චේතනාව. අප්පකිච්චෝච සල්ල උකවුත්ති. ඔබට ඇතිනම් ඔබට ඇති ඔබ සෑහීමකටපත් වීමට ඔබට ඇතිනම් යමක් ඔබට ඇති කියන චේතනාව. නොඇති වුණොත් මදි වුණොත් කොච්චර ලැබුණත් ඉවරයක් තියනවද? ඉවරයක් නෑ. මම ප්‍රාර්ථනා කරනවා ඇත්තන්ට මේ කියන සත්භාවයේ හේතු වේවා. සියලු යහපත සිත සාන්තිය උදා වේවා. නිදුක් නිරෝගී භාවය ඇති වේවා. සාන්ත මාත්මෙල ඇතුළු බොහොම සත්භාවයෙන් ඇත්තන්ට යමක් කරගෙන යන්න. බොහොම සත්භාවයෙන් මම මේ දේශනා කළේ පින්වතුනි ඇත්තෝ නිවන් දකිත්වා නිවනට මේ ධර්ම දේශනාව හේතු වේවාම කියන අදහස. අපිට දෙන්න පුළුවන් තවත් දෙයක් තමයි නැත්තම් ආශිර්වාද කරන එක. ඉතින් පොඩි කාලයක් ගත්තත් අපි මහා අනුභව සම්පන්න රතන සූත්‍රයේ දේශනා කරනවා කාටද? ළමයින්ටත් මේ දුර ඉඳලා ආපු ඇත්තන්ටත් මේ රතන සූත්‍රය අපි සියලු දෙනා එකතු වෙලා දේශනා කරමු. ඉතින් නාමල් මහත්මයා නෝල් මහත්මිය සහභාගී නැත්තුම දැන් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අපිට මේ දේ කරන්න මේ නගරයේ අය ඔයත්තන්ගේ නගරවල අයලා කොච්චර උදව් කරාද? ඔයත්තු දැන් ප්‍රාර්ථනාවක් කරන්න. අපි මේ කරපු පින්කමට උදව් උපකාර කළේ කවුද? ඒ හැම කෙනෙකුටම මෙහි ආශිර්වාදය අපට ලැබුණේ යම්සේද එලෙසම ලැබේවා කියලා උත්තම ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අපි දෙවියන්ට ආරාධනා කළා. දෙවියෝ මේ ස්ථාන වලට වඩිනවා, ඇවිල්ලා බලාගෙන ඉන්නවා. අපි කරන දේවල් දිහා, මිනිස්සුන්ගේ සිත් දිහා බලාගෙන ඉන්නවා. දෙවියන්ටද මේ ආශිර්වාදය හේතු වේවා කියලා ප්‍රාර්ථනාවක් කරන්න. එවැනි ප්‍රාර්ථනාවක් ඇති කරගෙන අපි මේ කොරෝනා තත්ත්වයෙන් සබ්බ රෝග විනාශාය, සබ්බ දුක්ඛ විනාශාය, සබ්බ බය විනාශාය කියන විදිහට සියලු දුක්, කරදර, බාධක බය ලෝයෙන් තුරන් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ ප්‍රාර්ථනාව ඔබලාට සඵල වෙනවා. ඒ නිසා ඒ හැම කෙනෙකුටම යහපතක්, සිතක්, සාන්තියක්, නිදුක් නිරෝගීව ඇති වේවා කියන පුණ්‍ය සිතුවිල්ල සිත් තුළ ඇති කරගෙන අපි රතන සූත්‍රය දේශනා කරමු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ඡ සුනන්තු බාසිතං තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝතම දිවාතරත්තෝ ච හරන්ති බලින් තස්මාහිනේ රක්කත අප්පමත්තා යං කිංචි විත්තං ඉදවා හුරං වා සග්ගේසු ආයං රතනං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයේ සුඛින් සමාධිමානං පරිකඤ්ඤමා වූ සමාධිනාතේන සමෝන විජ්ජති ධම්පි රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු යේ පුග්ගලා අට්ඨ සතම්පසත්තා චත්තාරි තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකායේ තේ සුදින්නානි මහප්පලානි දම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු යේ සුප්පයුත්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනම් මීතේ පත්තිපත්තා අමතං විගය්‍ය ලද්දා මුදා නිබ්බු ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතෝ යතින්ද කීලෝ පටවින්සිතෝසියා චතුර්භ්‍ය අසම්පකම්පියෝ තතූපමන් සප්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනම්
සච්චේන සුවත්තියෝතු යේ අරිය සච්චානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ යොන්ති බුසප්පමත්තානතේ බවං ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු සහවස්ස දස්සන සම්ප්‍රදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විතිකිච්ඡිතං ච සීලබ්බතං වාපි අද චතෝ අපායේ හිත විප්පමුත්තෝ චාබිතානානිය බබ්බෝ කාතුම් ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු කිංචාපිසෝ කම්මං කරෝති කායේන වාචා උදතේතසාවා අබබ්බෝ සෝ තස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්ස උත්තාය ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු අනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්මාන මාසේ පඨමස්මින් දින්නේ තතෝපමන් ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරා ධම්ම වරං අදේසයි ධම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ තේ කීන බීජා අවිරුල්ලිච්ඡන්දා නිබ්බන්ති දීරායතා යම්පදීපෝ ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු යානීද භූතානි සමාගතානි ගුම්මානි වායානි වහන්තරිකේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්තියෝතු යානීද භූතානි සමාගතානි ගුම්මානි වායානි වහන්තරිකේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්තියෝතු යානීද භූතානි සමාගතානි ගුම්මානි වායානි වහන්තරිකේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්තියෝතු ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව සාක්‍යං අර දෙන්නම අම්මා ගාවට යන්න අම්මට වඳින්න යන්න අම්මට වඳින්න අනිත් අයත් පුළුවන් අය විදිහට වඳින්න අර පැත්තට අම්මා පැත්තට අපි අම්මා තාත්තා මතක් කරලා වඳිමු අම්මට හැම කෙනෙක්ම වඳින්න දස මාසේ උරේ කත්වා ඕසේසි උද්දේ කාරණං ආයුදීගං වස්ස සතං මාතු පාදං නමාම තාත්තා පැත්තට තරෙන්න බුද්ධේකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපතිත්තං දීතු පාදං නමාම මෙපමණ ගමනක් යන්න ආර්ය මාර්ගය දේශනා කළ තිලෝගුරු ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට নমස්කාරය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න මෙවැනි පිරිසිදු යහපත් උතුම් මාර්ගයක් කියලා දෙන්නට බුදුන් වගේම ආර්ය මහා සංඝ රත්නය අපිට පෙන්වපු මාර්ගය ඉතා උතුම් ඒ මඟ කියා දුන් ඔබට මාගේ নমස්කාරය වේවා කියන පුණ්‍ය සිතිවිල්ල සිත් තුළ ඇති කරගෙන ආර්ය මහා සංඝ රත්නයට වඳින්න සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා රත්නං බුද්ධ පුත්තං නමාමහං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු
ප්‍රශ්න අයන නෝන අර අටපිරිකර ප්‍රදස්සල ගන්න. නමල් මහත්තයා. දරුවෝ පිළිත් නූලක් ගැට ගහලා